හරි පුතේ එහෙනම් ආයුබෝවන් හැමෝටම ආය පාරක් චුට්ටක් මෙසේජ් එකක් දාන්න පුතේ මෙහෙට චුට්ටක් වහිනවා ඔයාලට ඇහෙනවද පේනවද කියලා මෙසේජ් එකක් දාන්න chat එකට හරි අපි ඊයේ ඉගෙන ගත්තා ඉංග්‍රීසි ටෙන්සස් ගැන කොහොමද මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඊයේ ඉගෙන ගත්තා ඉංග්‍රීසි ටෙන්සස් ගැන අපි අද බලමු අපි අතීත කරපු දේවල් අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා කොහොමද කියන්නේ අපි ඊයේ ඉගෙන ගත්තා ටෙන්සස් ගැන yesterday we ඉගෙන ගත්තා learn English tenses ඊයේ අපි ඉගෙන ගත්තා English tenses ගැන මේ වගේ subject එකත් එක්ක past tense verb එක දාලා තමයි පුතේ අපි අතීතේ කරපු දේවල් කියන්නේ. ඔයාලා ඊයේ දවසේ කරපු දේවල් දාන්න බෑ chat එකට message එකක්. දාන්න බෑ message එකක් ඊයේ කරපු දේවල්. ඊයේ නිවාඩු දවසක ඉඳලා සමහර විට ඔයාලා ටවුන් එකට යන්න ඇති. කොහොමද කියන්නේ? Yesterday we went to the town. ඇහෙන්නේ නැහැ කියලා message එකක් දාලා තියෙනවා. ඇහෙනව නේද පුතේ? සිග්නල් අවුලක් වෙන්න තියෙ පුතා ඔයාලට මේ ආපහු ලීව් වෙලා ජොයින් වෙන්න බලන්න එතකොට හරියයි. හරි අපි අද බලනවා ඒ වගේම past tense වාක්‍ය කොහොමද passive voice කරන්නේ කියලා. අපි බලමු මේ වාක්‍ය. මේ වාක්‍යයේ object එක මුලට ගන්න ඕනේ. Yesterday we learned what කියන ප්‍රශ්නය උමුත් වෙන්නේ English tenses කියන එක. ඒ හින්දා ඒක මුලට ගන්නවා. past tense වාක්‍ය passive voice කරද්දී was හරි were හරි එක past participle verb එක එකතු කරනවා. English tenses කියන්නේ බහුවචන. එතකොට were learn කියන එකේ past tense verb එකයි past participle verb එකයි දෙකම එකයි. by us yesterday. මොකද මේ වාක්‍ය දෙකේ වෙනස? පළවෙනි වාක්‍යයෙන් කියන්නේ අපි ඉගෙන ගත්තා English tenses ඊයේ. දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ අපි විසින් ඉගෙන ගන්නු ලැබුවා විසින් ඉගෙන ගත්තා English tenses ඊයේ. දෙවෙනි වාක්‍යයෙන් කිව්වම වාක්‍යයට
පොඩි ලස්සනක් එකතු වෙනවා පුතේ. passive voice විදියට කිව්වම. හරි ග්‍රැමර් පොත අරන් මාතෘකාව ලියා ගන්න පුතේ. past tense කියලා. past tense කියලා මාතෘකාව ලියා ගන්න. grammar book එකේ past tense වලින් වාක්‍ය ලියද්දී active voice වාක්‍ය ලියද්දී subject එකට past verb එක එකතු වෙනවා. ඊට පස්සේ object එක. She learned English yesterday. මේ තියෙන්නේ past tense verb එක. මේ උදාහරණ ටික ලියා ගන්න මාත් එක්කම. He cleaned his room. They played cricket last week.
The teacher corrected the book. ඔය වාක්‍ය ටික ලියා ගන්න පුතේ. past tense verb එක underline කරගන්න වෙන පාඩකේ. මේ තියෙන්නේ past tense එකෙන් active voice වාක්‍යයක් තියෙන විදිය. past tense කියන්නේ අතීත කාලය. අතීත කාලෙන් වාක්‍ය passive voice කරන හැටි, අතීත කාලෙන් active voice වාක්‍ය තියෙන හැටි තමයි ඉගෙන ගන්න. දැන් අපි බලමු මේ වාක්‍ය ටිකම passive voice කරන විදිය. ඊයේ පාඩමට හිටපු නැති අයට ඊයේ කරේ simple present tense passive voice කරන හැටි වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඇති පුතේ. මේ link එක දාලා ඇති group වලට. group එකේ නැති අය ඉන්නවා නම් කියන්න group link එක දාන්නම් තව ටිකකින්. මේ වාක්‍යේ අපි බලනවා වාක්‍ය කියවලා verb එක වෙනකන් වාක්‍ය කියවලා what කියලා අහලා බලනවා. මොකක්ද ඒකේ what කියන ප්‍රශ්නෙට උත්තරේ එන්නේ මොන වචනෙන්ද කියලා. ඒ වචනේ තමයි අපි passive voice කරනකොට subject එක විදියට ඉස්සරහට ගන්නෙ. ඔව් පුතේ මේ වාක්‍ය ටික ලියා ගන්න අපි passive voice කරමු ඊට පස්සේ මේ වාක්‍ය ටික. කොහොමද simple past passive voice කරන්නේ? was hari were hari එක එකතු කරනවා past participle verb එක. ගොඩක් වෙලාවට අපිට past participle verb එක විදියට මේ past tense verb එකම ගත්ත හැකි ed එකතු වෙනවා නම් learned මේකෙත් ගත්ත හැකි සමහර වචන තියෙනවා sing sang sung ඒ වගේ වචන තියෙනවා ඒ වගේ verb past tense වෙන විදියයි past participle වෙන විදියයි වෙනස්. දැන් Qt එකේ verb chart එකේ ගොඩක් verb තියෙනවා. ඒක ඉඳ තියලත් ඇති verb ටිකක් fill කරගන්න. අපි එතනට verb ටිකක් අද එකතු කරගමු. තව verb ටිකක් අලුතෙන්. ed එනවා නම් cleaned, played, corrected මේ past tense verb එකනේ මෙතන තියෙන්නේ. past participle එකත් ඒකම තමයි.
හරි අපි මේ වාක්‍ය ටික passive voice කරන් බලන්න was ඔය එක past participle verb එක තමයි එකතු කරන්න ඕනි object එක ඉස්සරහට අරගෙන අද මේකේ object එක තමයි she learned English yesterday. She learned what? මොනවද ඉගෙන ගත්තේ? English yesterday කියන වචනේ නැහැ. what කියලා වුවම උත්තරේ එන්නේ English කියන වචනෙන් විතරයි. එතකොට ඒක තමයි ඉස්සරහට ගන්න ඕනේ. English කියන්නේ ඒක වචනයක්. එහෙනම් එන්නේ මොකද්ද? දාන්න බං chat එකට. ඒක වචනයක් නම් ඒක වචන නම් එකතු වෙන්නේ was බහුවචන නම් එකතු වෙන්නේ were learn past verb එකයි past participle එකයි දෙකම එකයි by එක she කියන එක her වෙනවා එතකොට object pronoun එකක් වෙනවා ඊළඟ වාක්‍ය බලන්න he cleaned his room he cleaned what he cleaned එයා clean කරේ මොනවද his room කියන එක තමයි වාක්‍ය මුලට ගන්න එතකොට his room කියන්නේ ඒක වචන එතකොට was clean by he කියන එක කොහොමද වාක්‍ය අන්තිමට එන්නේ he කියන එක වාක්‍ය අන්තිමට him වෙලා තමයි එකතු වෙන්නේ අන්තිම වාක්‍ය දෙක තනියෙන් කරන්න බලන්න they played what මොනවද යාලා සෙල්ලම් කරේ ක්‍රිකට් කියන වචනෙන් තමයි උත්තරේ එන්නේ the teacher corrected what the books නම් මෙන්න මේ වචන තමයි වාක්‍යයේ subject එක විදියට මුලට ගන්නෙ ලියන්න බලන්න වාක්‍ය දෙක වාක්‍ය ලියලා chat box එකට දාන්න බලන්න ආශා වාක්‍ය දාලා තියෙනවා හරි පුතේ වාක්‍ය ඔන්න පුතේ group link එක දැම්මා group වල නැති අය දෙන්න ඔය link එකේ
let me පුතේ වාගේ වාක්‍ය හරි. සිතාරා පුතේ වාගේ වාක්‍යත් හරි. ආශා වාක්‍ය හරි පුතේ. නවින්දු වාක්‍ය හරි පුතේ. was දාන්නේ ඒක වචන singular subject එකක් තිබ්බොත් was දානවා past tense වාක්‍යයක් passive voice කරනකොට. were තිබ්බොත් එහෙම were දාන්නේ plural බහුවචන නාම පදයක් subject එක විදියට තිබ්බොත්. I we you they එක were දානවා he she it එක was දානවා. ඒක වචන නම් was දානවා බහුවචන නම් were දානවා. නිමේෂා පුතේ වාගේ වාක්‍ය හරි. ලුක්ෂාන් පුතේ වාගේ වාක්‍ය දෙකත් හරි. හරි අපි බලමු එහෙනම්. they played what? they played what? ඔවුන් ප්ලේ කරන්නේ මොනවද? උත්තරේ එන්නේ ක්‍රිකට් කියන වචනේ. what හරි whom කියලා හරියවම what කියන ප්‍රශ්නෙට උත්තරය ආවේ නැත්නම් whom කියලා අහනවා. කාටද කාවද? එතකොට මේ ප්‍රශ්නෙට හරිය උත්තරයක් කියනවා නම් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා පැසිව් වොයිස් කරන්න පුළුවන් අපිට. cricket was played by them last week. The teacher corrected the books. The teacher corrected what? Teacher මොනවද correct කරේ? The books. The books. The books කියන්නේ බහුවචන. ඒ හින්දා were corrected by the teacher. ලේසි නේද? present tense past tense දෙකම එක වගේ. present tense කිව්වම මතක තියාගන්න. present tense කිව්වම is am are එක past participle. past tense කියන්නේ අතීත කිව්වම was were එක past participle. ඒ දෙක එක ළඟ මතක තියාගන්න පුළුවන් අපිට. නේද ළමයි? සිතාරා වාක්‍ය දාලා දිනවා. එයාගෙත් හරි පුතේ වාක්‍ය. හරි. තව වාක්‍ය ටිකක් බලමු. මෙහෙම කරමු. මම ඔයාලට සිංහලෙන් වාක්‍ය ටිකක් දෙනවා. ඔයාලා ඒක ඇක්ටිව් වොයිස් වලින් ඉස්සෙල්ලා වාක්‍ය ලියමු. ඊට පස්සේ පැසිව් වොයිස් කරමු. සිංහලෙන් වාක්‍ය ලියාගෙන රූල් දෙකක් තියාගන්න ඉඩ. මෙහෙම ලියමු වාක්‍ය ටිකක් අපි. අමිල ලියුමක් ලිව්වා. අමිල ලියුමක් ලිව්වා ඊයේ. අමිල ලියුමක් ලිව්වා ඊයේ. අමිල ලියුමක් ලිව්වා ඊයේ.
ඇක්ටිව් වොයිස් වලින් මාක් ඉස්සෙල්ලා ලියාගෙන ඉන්න. පැසිව් වොයිස් කරමු ඊට පස්සේ ඇක්ටිව් වොයිස් වාක්‍ය ටික හරියද බලන්න. අමිල ලියුමක් ලිව්වා ඊයේ. අරුණිට පර්ස් එකක් අරුණිට පර්ස් එකක් කියන්න බෑනේ. සුබිමියක්. අරුණිට පර්ස් එකක් හම්බුණා. අරුණිට පර්ස් එකක් හම්බුණා. අරුණිට පර්ස් එකක් හම්බුණා. ඇය කේක් එකක් හැදුවා. ඇය කේක් එකක් හැදුවා ගිය සතියේ. ඇය කේක් එකක් හැදුවා ගිය සතියේ. ඇය කේක් එකක් හැදුවා ගිය සතියේ. ඔහු තෑග්ගක් දුන්නා ඇයට. ඔහු තෑග්ගක් දුන්නා ඇයට. වාක්‍ය කීයක් දුන්නද පුතේ? දැන් 4ක්ද 5ක් වෙන තයි කල්ලි වලින් වෙනවා. මගේ යාළුවා උදව් කළා මට. මගේ යාළුවා උදව් කළා මට. ඇක්ටිව් වොයිස් වාක්‍ය ටික ලියලා ඉන්න. නිකම් past tense වාක්‍ය ටිකක් ඔය තියෙන්නේ. ඔය වාක්‍ය පහ ලියලා ඉන්න. වාක්‍ය කිව්වේ අමිල ලියුමක් ලිව්වා ඊයේ. අරුණිට පර්ස් එකක් හම්බුණා. ඇය කේක් එකක් හැදුවා ගිය සතියේ. ඔහු තෑග්ගක් දුන්නා ඇයට. අන්තිමට කිව්වා මගේ යාළුවා උදව් කළා මට. ඔය වාක්‍ය 4 ලියන්න. වාක්‍ය 5 ලියන්න. ඊට පස්සේ අපි ඒ වාක්‍ය පහම පැසිව් වොයිස් කරන හැටි බලමු. මුලින් ඔය වාක්‍ය පහ ලියන්න. දන්නේ නැති verb එකක් තියෙනම් කියන්න. දන්නේ නැති වෙන්න බෑ. ඔය අහලා තියෙන verb. ඒ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දන්නේ නැති verb එකක් තියෙනම් අහන්න බලන්න.
වේදේ චූටි කතන්දරයකුත් ලියමු ඊට පස්සේ. අමිල ලියුමක් ලිව්වා ඊයේ. past tense වලින් ලියන්න ඕනේ. එතකොට subject එකට past verb එක එකතු කරනවා, object එක එකතු කරනවා. ආශා නිරෝෂිනී වාක්‍ය ටික හරි පුතේ වාගේ. net මේ පුතේ ඔයා දාලා තියෙන වාක්‍ය වැරදි. past tense එකෙන් ලියන්න ඕන. තව විනාඩි දෙකක් දෙන්න. ලියලා raise hand කරන්න බලන්න. ඊට පස්සේ මම ඔයාලට දෙනවා ඔය වාක්‍ය ටික තනියෙන් passive voice කරන්න. රුක්ෂාන් පුතේ ඔයාගේ වාක්‍ය හරි. ඔයා passive voice කරලා දාලා තියෙනවා හොඳයි. මම ලියන්න කිව්වේ active voice වාක්‍ය. එතකොට ලියන්න ඕනි subject එක ලියනවා past verb එක විතරයි. ඊට පස්සේ object එක SVO. හරි අපි බලමු පළවෙනි වාක්‍යය නම්. වාක්‍ය ටික ඔයාලා ලියාගෙන යන්න. මොකද්ද කිව්වේ පළවෙනි වාක්‍යය? ඔහු අමිල ලියුමක් ලිව්වා ඊයේ. අමිල ලියනවට කියන්නේ write, ලිව්වා කියන්නේ wrote. ලියුමක් a letter. ඊයේ yesterday. ඊළඟට කිව්වේ අරුණිට හම්බුණා පර්ස් එකක්. අරුණි හම්බෙනවට කියන්නේ find, හම්බ වුණාට කියන්නේ found. අරුණි found a purse. තුන්වෙනි වාක්‍ය කිව්වා ඇය කේක් එකක් හැදුවා ගිය සතියේ. ඇය she හදනවට කියන්නේ make. හැදුවට කියන්නේ made. she made a
cake ගිය සතියේ last week. active voice වාක්‍ය ටික ලිව්වනම් කොහොමද passive voice කරගෙන යන්න ලියපු කට්ටිය? අශේන් පුතේ වගේ වාක්‍ය ටික හරි. දුෂාන්ගේ වාක්‍ය ටික හරි. දැන් අපි මේ ටික passive voice කරලා මේ ඊළඟ වාක්‍ය දෙක බලන්න. කොහොමද passive voice කරන්නේ මේ දෙක? අමිල wrote අමිල ලිව්වා what. අමිල wrote what. මොනවද අමිල ලිව්වේ? a letter. a letter හරි the letter හරි ඔයාලා ලියපෙත් ගන්න. a letter past passive voice කරද්දී was එක past participle verb එක. a letter was මේ active voice කරන හැටි මේ active voice වාක්‍ය passive voice වාක්‍ය ලියන්නේ was එක past participle verb එක. මේ දැම්මේ past participle කියන එකට a letter කියන්නේ ඒක වචනයක්. ඒ හින්දා එන්නේ was. a letter was write wrote written. written කියන එක තමයි past participle verb එක. written by Amila yesterday. Aruni found a purse. Aruni found what? A purse. A purse කියන එක තමයි මුලට ගන්න. a purse කියන්නේ ඒක වචනයක්. එහෙනම් එන්නේ was. Aruni was. The purse was found by Aruni. අන්තිම වාක්‍ය තුන්වෙනි වාක්‍ය passive voice කරලා දාන්න බලන්න chat එකට. ආශා වාක්‍ය දාලා තියෙනවා. හරි. සිතාරා හරි. දුෂාන් හරි. GD GD දිලිනි පුතේ වාක්‍ය වැරදි. කොට ප්‍රශ්නේ බලන්නේ she made a cake last week. she made ඇය හැදුවා කේක් එකක් ගිය සතියේ. she made what? she made what? ප්‍රශ්නේ වුව මොකෙන්ද උත්තරේ එන්නේ? උත්තරේ එන්නේ a cake කියන වචනේ. ඒක තමයි මුලට ගන්න.
a cake කියන්නේ ඒක වචනයක්. එතකොට was. The cake was make, made, made. Made में තමයි past participle verb එක. Made by she කියන එක object pronoun එකක් වෙනවා. Her. Last week. අන්තිමට තියෙන වචනේ තමයි object එක කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම නෑ පුතේ හැම වාක්‍යයකම object එක විතරක් දෙන්නත් පුළුවන්. මේ වගේ yesterday, last week ඒ වගේ adverb එකක් හරි adverbial phrase එකක් හරි නිපාත පදයක් එක්ක දෙන්න පුළුවන්. ඒ හින්දා අන්තිමට තියෙන object එක තමයි ඒක මුලට ගත්තනම් හරි. එහෙම හිතන් ඉන්නවනම් වැරදි පුතේ. අපිට passive voice වාක්‍ය ඔයාලා වරද්දන්නේ ඒකයි. අන්තිමට තියෙන එක තමයි මුලට ගන්න ඕනේ කියලා හිතන් තේරුම් බලන්නේ නැහැ. ඒක අරන් ලියනවා. තව වාක්‍ය දෙකක් තියෙයි පුතේ බලන්න. සෙන්සුරාදා විතරයි ක්ලාස් එක තියෙන්නේ. සෙන්සුරාදා බ්‍රහස්පතින්දා ලබන බ්‍රහස්පතින්දා ක්ලාස් එකක් දානවා පුතේ. ගිය සෙන්සුරාදා පන්ති කරන්න බැරි වුණේ හින්දා. බ්‍රහස්පතින්දාට අපි ක්ලාස් එකක් දාමු. ඊළඟ වාක්‍ය දෙක දාන්න බලන්න. ඊළඟ වාක්‍ය දෙක කිව්වේ ඔහු තෑග්ගක් දුන්නා ඇයට. ඔහු තෑග්ගක් දුන්නා ඇයට. ඔහු ඔහු කියන්නේ he. ඔහු දුන්නා he gave, you gave, given. He gave කාට තෑග්ග දුන්නේ ඇයට. He gave her a present. He gave what? ඔහු දුන්නේ මොනවද? ඔහු දුන්නේ තෑග්ගක්. He gave what කියලා වුවම උත්තරේ ඉන්නේ a present. gift කියලා දැම්මත් හරි පුතේ. gift කියලා දාලා තිබ්බා වාක්‍යවල කට්ටිය. a present තෑග්ගක් ඒක වචන. give, gave, given. given කියන එක තමයි past participle verb එක. given by him to her. කාට දුන්නේ ඇයට. to කියලා එතන දාන්න ඕනේ. අන්තිම වාක්‍යයේ ඔහු යාළුවා මගේ යාළුවා උදව් කළා මට. my friend උදව් කළා. helping. my friend helped me. මට ඔන්න me කියන එක මම වෙලා තමයි වාක්‍ය මුලට එන්නේ. I was helped by my friend.
सुशान आखिरी डाल देना अरपते सितारा सितारा गे वाक्य हरी by him මෙන්න අන්තිමට හරි අඩුපාඩුව තියෙන ටක් ගාලා හදාගන්න පුතේ ඊට පස්සේ මම ඔයාලට verb ටිකක් දෙනවා ඒ ටිකේ past past participle ing එකතු වෙන්නේ කොහොමද ඒ ටික අපි ටියුට් එකේ chart එකේ අගුවක් ඇති ඉතුරු ටිකේ පුරව ගමු පුතේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ verb chart එකේ අන්තිමට ඇති පුතේ ඉඩ තියලා වගුව දාලා ඇති මෙතන මෙන්න මේ verb ටික පුරව ගමු ටියුට් එකේ තුන්වෙනි පිටුවේ තුන්වෙනි පිටුවේ ඔන්න chart එකේ පුරව ගමු මුල තීරුවේ ලියන්නේ present tense එකෙන් පස්සේ ලියන්නේ present tense singular past participle present participle පිළියම් verb ටික ටියුට් ගන්නේ කොහොමද දානවා WhatsApp number එකට message එකක් දාන්න පුතේ group වල ඔයාලා ඉන්නවනේ group link එක මම දැන් දැම්ම පුතේ ඔයාලට chat box එකේ ඇති බලන්න ආයෙ දැම්ම group එකේ නැත්තම් group එකට එකතු වෙන්න හරි අපි ඉගෙන ගත්තේ නැහැ මෙන්න මේ verb ටික ටියුට් එකේ දාලා නැහැ අපි ඒ ටික පුරව ගමු උඩින්ම ලියා ගන්න පිළියම් present singular verb එක present plural verb එක ඊට පස්සේ past පස්සේ past participle පස්සේ present participle present participle කියන්නේ ing verb එක පිළියාගම verb ටික pay pays pay ගෙවනවාට කියන්නේ pay කියලා අපි paid past participle එකත් paid paying මාත් එක්කම ලියාගෙන යන්න becomes ඔයාලා පුරවගෙන යන්න බලන්න පාඩුවක් තිබ්බොත් අපි හදාගමු තුරු ටික ෆිල් කරන්න
bend, lead, cost, dream, feed, hang, become, becomes, මෙතෙන්ට එන්නේ become, became, come, came, come. ඒ වගේ තමයි become, became, become. Becoming. ಈ අකුර අයින් වෙලා තමයි ing එකතු වෙන්නේ. ටික පුරවන්න බලන්න. ටියුට් පුතේ පෝස්ට් කරන්න හරි ගුරියර් කරන්න හරි පුළුවන් ස්පීඩ් පෝස්ට් එකට දානවා නැත්නම් ඔයාලා කැමති විදියට ගුරියර් කරන්න පුළුවන්. bend, bend එන s අකුරේන ටික සිංගියුලර් ෆෝම් එකනේ. එතනට එන්නේ bend, bend, past participle එකත් ඒකමයි. ing form එක bending, bleeds, bleed, bled, bled, bleeding, cost, 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 කොහොම එකයි. past tense එකත් ඒ වචනේමයි, past participle එකත් ඒ වචනේමයි. costing, dreams, dream, dreamed, t අකුර මේක එකතු වෙනවා. dreaming, feeds, feed, hang කියන එක hangs, hangs, hang, feed, fed, feed, fed, feeding, hangs, hang, hung, 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 hanging. මම ටිකක් පේනව නේද? ඔයාලට පේනවනේ. ඔය ටික ලියාගන්න. pay කියන්නේ පුතේ ගෙවනවා.
blend කියන්නේ blender එක කියන්නේ blend කියන්නේ මිශ්‍ර කරනවා bleed කියන්නේ ලේ ගලනවා ටියුට් එක group එකට දාන්න ආ පුතේ ටියුට් එක link කරලා courier හරි post හරි තමයි කරන්නේ ලියාගෙන ඉවර කට්ටිය raise hand කරන්න බලන්න හරිනේ තව ටිකක් තියෙනවා ඒ ටිකත් ලියා ගන්න ඒ ටිකේ past tense past participle ing වෙන හැටි තනියෙන් ලියන්න බලන්න lay ride steal understand borrow destroy lock වදුවේ ඉතින් ඉවරයිද පුතේ ටියුට් එක තියෙන කෙනෙක් කියන්න බලන්න මට තව කීයක් ඉර තියෙනවද මේ වචන ටිකක් ලිව්වොත් තව ටිකක් ලියන්න ඉඩ ඇති lock shine ඔන්න ටික ලියන්න බලන්න lay කියන එක pay කියන වචනේ වගේම තමයි lay late late laying lay මෙතනට singular නේ මේකේ සකුල දාගන්න lay late lay late late laying සතුට වැඩිකමට මේ ටික ලියන් යද්දී late කියන එකට ing එකතු කරන්න යන්න එපා හොඳේ
ලේ කියන වචනේට තමයි එකතු වෙන්න ඕනි. right, 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 wrote, written. right, wrote, written වගේ නේද හරියට right කියන වචනේ right ලියනවා කියන්නේ riding. steal, steals මෙතෙන්ට එන්නේ s අකුර නැතුව steal, stole, stolen. stealing මෙතන understands, understand, understood, එතනටත් එන්නේ understood කියන වචනයමයි එතනට එන්නේ understanding. understanding වෙන්ජි එකතු වෙනවා borrow, 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 borrowed, borrowed. මෙතනට එන්නේ මේ වචනයමයි borrowing. destroys, destroy, lock, shy. destroyed ed එකතු වෙන්නේ lock, locked. මෙතනට එන්නේ මේ වචනයමයි ඔයාලා එහෙම දාගන්න ඈ කම්මල් නැතුව මෙතන වචන ටික ලියා ගන්න. destroying, locking. shine කියන එකේ ටිකක් වෙනස්. shine, shone, shone. shine, shone, shone, shining. මොන්නේ කී අකුරයි වෙනවා ලියා ගන්නවා ටිකක්. ටියුට් ඕනේ පුතේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. මම නම්බර එක දාන්නම් chat box එකට. steal කියන්නේ හොරකම් කරනවා understand කියන්නේ තේරුම් ගන්නවා borrow කියන්නේ රැගෙන යනවා destroy විනාශ කරනවා lock වහනවා shine දෙලිසෙනවා lay කියන්නේ කර දානවා
හරි කොහොම ලියාගත්ත නේද verb ටික දැන් අපි චූටි කතන්දරයක් ලියමු ලියලා ඉවරුනම කතන්දරේ වීඩියෝ එක මම පෙන්නනවා හරි අපි ලියමු කතන්දරයක් මම සිංහලෙන් කියනවා ඔයාලා ඉංග්‍රීසි වලින් ලියන්න දැන් අපි කතන්දර ලියන්න පටන් ගනිද්දී කියන්නේ එකමත් එක කාලෙක අන්නේ කියන්නේ one once upon time එහෙම කියලා පටන් ගන්න හොඳේ සිංහලෙන් ඉස්සෙල්ලා මේ ඡේදය ලියාගෙන ඉන්න දැන් වාක්‍යයෙන් වාක්‍ය ලියමු වාක්‍යයෙන් වාක්‍ය මාත් එක්කම ලියමු වාක්‍යයෙන් වාක්‍ය එකමත් එක කාලෙක බඩගිනි මීයෙක් හිටියා එකමත් එක කාලෙක බඩගිනි මීයෙක් හිටියා එකමත් එක කාලෙක බඩගිනි මීයෙක් හිටියා කොහොමද වාක්‍ය කියන්නේ once upon time බඩගිනි මීයට කොහොමද කියන්නේ බඩගිනි මීයට hungry mouse මීයෙක් ඒ හින්දා එනවා ලියමු බලන්න වාක්‍ය ගන්න බං chat එකට ලියපු අය once upon time උඩට ගන්නවා තව බඩගිනි මීයෙක් හිටියා. there is එන්නේ එතකොට. there is a hungry mouse. මම පළවෙනි වාක්‍ය කියලා දුන්නා. ඊළඟ ටික තනියෙන් ලියමු බලන්න. ඔහුට බැරි වුණා හොයාගන්න කෑමක්. ඔහුට බැරි වුණා හොයාගන්න කෑමක්. ඔහුට බැරි වුණා හොයාගන්න කෑමක්. ඡේදයක් වගේ ලියාගෙන යන්න. ඔහුට බැරි වුණා හොයාගන්න කෑමක්. ඔහු බැලුවා එහා මෙහා. ඔහු බැලුවා එහා මෙහා. ඔහු බැලුවා එහා මෙහා. නමුත් බැරි වුණා. නමුත් කෑමක් හම්බුනේ නැහැ. නමුත් කෑමක් හම්බුනේ නැහැ.
නමුත් කෑමක් හම්බුනේ නැහැ. එවිට ඔහු මියට පණ දීලා තමයි කතාව කියන්නේ. ඔහු කියලා දාලා ඉන්න. එවිට ඔහු ගොඩක් කෙට්ටු වුණා. එවිට ඔහු ගොඩක් කෙට්ටු වුණා. එවිට ඔහු ගොඩක් කෙට්ටු වුණා. එවිට ඔහු ගොඩක් එවිට ඔහු ගොඩක් කෙට්ටු වුණා. පස්සේ එක දවසක් මීයට හම්බුණා ඉරිඟු බාස්කට් එකක්. 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 ඉරිඟු වලට කියන්නේ කෝන් කියලා. පස්ලියන පුංචි සිදුරක් තිබුණා බාස්කට් එකේ. 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 there is there ආදාලා ලියන වාක්‍යයක් ඇති. past tense වලින් ලියන්න වෙන වාක්‍යයක් ඇති අත. ඊපස්සේ ඔහු ගියා ඇතුළට සහ පටන් ගත්තා කන්න ඉරිඟු. ඔහු ගියා ඇතුළට සහ පටන් ගත්තා කන්න ඉරිඟු. ඔහු ගියා ඇතුළට සහ පටන් ගත්තා ඉරිඟු කන්න. ඔහු ගියා ඇතුළට සහ පටන් ගත්තා ඉරිඟු කන්න. පෙරේත කමින් adverb එකකුත් දාගමු. පෙරේත කමින්. දැන් ඔහු වර්ධනය වුණා. දැන් ඔහු වර්ධනය වුණා ගොඩක් මහතට. දැන් ඔහු වර්ධනය වුණා ගොඩක් මහතට. දැන් ඔහු වර්ධනය වුණා ගොඩක් මහතට.
දැන් ඔහු වර්ධනය වුණා ගොඩක් මහතට. ආහාර ගැනීමෙන් පසුව ඊළඟ වාක්‍ය ආහාර ගැනීමෙන් පසුව ආහාර ගැනීමෙන් පසුව මීයා උත්සාහ කළා බාස්කට් එකෙන් එළියට එන්න. ආහාර ගැනීමෙන් පසුව මීයා උත්සාහ කළා බාස්කට් එකෙන් එළියට එන්න. ආහාර ගැනීමෙන් පසුව මීයා උත්සාහ කළා බාස්කට් එකෙන් එළියට එන්න. නමුත් ඔහුට බැරි වුණා. නමුත් ඔහුට බැරි වුණා. නමුත් ඔහුට බැරි වුණා. මීයා කෑ ගහමින් ඉන්න අතරතුර මීයා කෑ ගහමින් ඉන්න අතරතුර මීයා කෑ ගහමින් ඉන්න අතරතුර හාවෙක් ආවා බාස්කට් එක ගාවට. මීයා කෑ ගහමින් ඉන්න අතරතුර හාවෙක් ආවා බාස්කට් එක ගාවට. මීයා කෑ ගහමින් ඉන්න අතරතුර හාවෙක් ආවා බාස්කට් එක ගාවට. එවිට හාවා කිව්වා එවිට හාවා කිව්වා මීයාට එවිට හාවා කිව්වා මීයාට එවිට හාවා කිව්වා මීයාට ඔයාට බාස්කට් එකෙන් එළියට එන්න ඕනි නම් ඔයාට බාස්කට් එකෙන් එළියට එන්න ඕනි නම් ඔයා බාස්කට් එකෙන් එළියට එන්න නම් ඔයා කෙට්ටු වෙනකන් බලන් ඉන්න වෙනවා. ඔයාට බාස්කට් එකෙන් එළියට එන්න ඕනි නම් ඔයා කෙට්ටු වෙනකන් බලන් ඉන්න වෙනවා. එවිට හාවා කිව්වා මීයාට ඔයාට බාස්කට් එකෙන් එළියට එන්න ඕනි නම් ඔයාට කෙට්ටු වෙනකන් බලන් ඉන්න වෙනවා. ඔන්න ඔය කතාව අපි ලියමු. ඊට පස්සේ කතාව ඉංග්‍රීසි වලින් ලියලා ඉවරුනම මම කතාව වීඩියෝ එක පෙන්නනවා. ඔයාලට මේක අමාරුයි වගේ දැනෙයි අද පළවෙනි දවසේ ඉඳලා කතාවක් ලියන්න. ඒත් මේක තමයි රයිටින් හදාගන්න තියෙන හොඳම ක්‍රමය පුතේ. ඒ හින්දා අමාරුවෙන් හරි දන්න වචන දාලා ලියන්න. ඊට පස්සේ වැරදි අඩුපාඩු ප්‍රතිපෑනෙන් හදාගමු. ඊට පස්සේ ආපහු වැරදි ගොඩක් තියෙයි නම් ආයෙ ඡේදය අපි වෙනම ලියමු. මෙහෙම
හැමදාම අපි කතන්දරයක් ලියමු. ඔයාලගේ රයිටින් නිකම් එතකොට හදාගන්න පුළුවන්. ලියන්න බලන්න ඔක. විනාඩි 5ක් දෙන්න. අමාරුම වචනයක් තියෙයි නම් විතරයි මං කියන්නේ අද. රේක කමින් කියන්නේ greedily. ලස්සනයි නේද කතන්දරේ? ඔය වගේ චූටි කතන්දරයක් අපි හැමදාම ලියමු. ඒකද කියන්නේ කට්ටිය කැමති නේද වැඩේට? කැමති වුණත් අකමැති වුණත් ඔයාලට කතන්දරයක් ලියන්න දෙනවා හැමදාම. පහයි 32යි 5යි 37 වෙනකන් වෙලාව දෙනවා. ලියන්න බලන්න. මේ කතාව අහපු අයත් ඇති අහපු නැති අයත් ඇති. බලමුකෝ වීඩියෝ එකක් කියලා ඉවරනා. අමාරුයි තමයි අද පළවෙනි දවසේනේ මම කතන්දරය ලියන්න දීපු. දවස් 3-4 ලියද්දි අනිවාර්යෙන් ඔයාලට පුළුවන් වෙනවා මට මොනවද බැරි. ඇයි මට මේ වාක්‍ය ලියා ගන්න බැරි. සමහරවිට ගොඩක් වෙලාවට වචන දන්නේ නැති හින්දා වෙන්න පුළුවන්. මේ මොනවද ඔයාලා ලියද්දි තියෙන අඩුපාඩු මොනවද කියලා ඔයාලටම අඳුන ගන්න පුළුවන්. මම තනියෙන් ලියනකොට. මාරු වචනයක් තියෙනම් අහන්න පුතේ ලියද්දි. මාරුම එකක් නම් විතරයි හැබැයි මං කියන්නේ.
ලියලා ඉවරයි අත් උස්සන්න බලන්න. පියමීට ලියාගෙන යන්. කලින් වාක්‍ය ලියුවා. දැන් ලියන එක නවත්තන්න එපා. බෝඩ් එකේ තියෙනවනේ අනුපාඩුව තිබ්බොත් හදාගන්න පුළුවන්. ඔයාලා ලියාගෙන යන්න. කියනවා නේද මම ඔයාලට කිව්වේ. මොකද්ද? දෙවනියට මං කිව්වේ දෙවනියට කිව්වා ඔහුට කෑමක් හොයාගන්න බැරි වුණා. අපිට හොයාගන්න පුළුවන් වෙනවට කොහොමද කියන්නේ? අපිට පුළුවන් කෑමක් හොයාගන්න. We can find food. අපිට හොයාගන්න බැරි වුණා. එතකොට can එකේ අතීත කාලේ could. He could find food. He looked here and there. ඔහු වටපිට බැලුවා. ඔහු එහා මෙහා බැලුවා. නමුත් ඔහුට හොයාගන්න බැරි වුණා කෑමක්. But not found. Couldn't found කියලා දැම්මත් හරියට. Couldn't found food. එවිට ඔහු ගොඩක් කෙට්ටු වුණා. එවිට කියන්නේ කොහොමද? එවිට කියන්නේ then. Then he ඔහු ගොඩක් කෙට්ටු වුණා. කොහොමද ඒ කියන්නේ? he grew thin. grow කියන එකේ past tense එක. he grew thin. දවසක් කියන්නේ one day. එක දවසක් ඔහුට හම්බුණා මොනවද හම්බුනේ? මියාට හම්බුණා basket of corn. mouse හම්බුණා find කියන එකේ past tense එක. mouse find ඉරිඟු basket එකක්. a basket of corn. ඒකේ තිබුණා
පුංචි සිදුරක් basket එකේ. ඒකේ තිබුණා කියලානේ තිබ්බේ පුතේ. එතකොට කියන්නේ තිබුණා. There was a පුංචි සිදුරක්. Small hole. Basket එකේ. In the basket. වචනෙන් වචනේ ලියන්න පුරුදු වෙන්න වාක්‍ය ලියද්දී. ඔහු ගියා ඇතුළට සහ පටන් ගත්තා ඉරිඟු කන්න බෙහෙත කමින්. ඔහු ගියා. He went ඇතුළට inside. සහ පටන් ගත්තා. පටන් ගන්නවට කියන්නේ started දැම්මත් හරි began කියලා දැම්මත් හරි. started කියලා තිබ්බත් හරි. began පටන් ගත්ත මොකක් කරන්නද? කන්න ඉරිඟු පෙරේත කමින්. කෑමට to eat corn පෙරේත කමින්. ඒක එන්නේ අන්තිමට. greedily. දැන් ඔහු වර්ධනය වුණා ගොඩක් මහතට. then now he වර්ධනය වෙනවා කියන්නේ grew වර්ධනය වුණා ගොඩක් මහතට. very fast. ආහාර ගැනීමෙන් පසුව මම උඩේ ලියනවා පුතේ. after the meal ආහාර ගැනීමෙන් after කියන්නේ පසු. ආහාර ගැනීම after the meal. කෑම කෑවට පස්සේ මොකද්ද කරේ? කාලා ඉවරුනාම එයා උත්සාහ කළා බාස්කට් එකකින් එළියට එන්න. නමුත් එයාට එළියට එන්න බැරි වුණා. මොකද සිදුර චූටි මියා දැන් මහත් වෙලා. after the meal the mouse මියා උත්සාහ කළා. උත්සාහ කරනවාට කියන්නේ try. උත්සාහ කළාට කියන්නේ try to මොකටද උත්සාහ කරේ? එළියට එන්න. come out. come out. එළියට එන්න උත්සාහ කරා. basket එකෙන් එළියටනේ. come out of the basket. නමුත් ඔහුට බැරි වුණා. but he බැරි වුණා. පුළුවන් වෙනවට කියන්නේ can. බැරි වුණාට කියන්නේ couldn't. හරි could not කියලා දාමු අපි. ඊපස්සේ මොකද්ද කිව්වේ? මීයා කෑ ගහමින් ඉන්න අතරතුර. මේ conjunction පාඩම අපි ළඟදිම කරමු පුතේ. මේ වාක්‍ය කොහොමද ජොයින් කරන්න කියලා while who whose that දාලා while කියන්නේ අතරතුර. මීයා කෑ ගහමින් ඉන්න අතරතුර. while mouse was කෑ ගහමින් ඉන්න. ඒ හින්දා තමයි was. shouting කෑ ගහනවට කියන්නේ shout නේ. shouting කෑ ගහමින් ඉන්න අතරතුර හාවෙක් ආවා basket එක ගාවට. කමාවක් දාලා ආවට කියන්නේ rabbit. ආවා come came තමයි එන්නේ. rabbit came basket එක ගාවට. near the basket.
near the basket. පස්සේ හාව මොකද්ද කිව්වේ? හාව කිව්වා මීයට ඔයාට එළියට එන්න ඕනි නම් ඔයාට කෙට්ටු වෙන්න සිද්ධ වෙනවා. මෙහෙම නේද කිව්වේ? ඔයාට එළියට එන්න ඕනි නම් ඔයාට කෙට්ටු වෙන්න සිද්ධ වෙනවා. report to speech. මේ පාඩමත් අපි කරමු පුතේ. හාව කිව්වා the rabbit කිව්වා said කමාවක් දාලා හාව කිව්ව එකනේ ඒ හින්දා inverted commas දානවා. හාව කිව්වා මීයටනේ the rabbit said to mouse ඊට පස්සේ කමාව දාලා inverted comma දාලා පටන් ගමු. මොකද්ද කිව්වේ? ඔයාට එළියට එන්න ඕනි නම් කියන එක අයින් කරන්න. ඔයාට එළියට එන්න ඕනි. You want to come out. ඔයාට එළියට එන්න ඕනි නම් කියන්නේ if. ඔයාට එළියට එන්න ඕනි නම් if you want to come out basket එකෙන්. Come out of the basket. ඔයාට basket එකෙන් එළියට එන්න ඕනි නම් මොකද කරන්න කිව්වේ? ඔයාට කෙට්ටු වෙන්න සිද්ධ වෙයි. You ඔයාට අපි කිව්වේ කරන්න සිද්ධ වෙන ඒවාට කොහොමද කියන්නේ? have to. You have to. ඔයාට කෙට්ටු වෙනකන් ඉන්න වෙයි. ඔයාට සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ මොකද්ද? කෙට්ටු වෙනකන් ඉන්න. ඉන්නවට කියන්නේ wait. You have to wait. ඔයා කෙට්ටු වෙනකම්. කෙට්ටු වෙන තුරු බලන් ඉන්න වෙනවා wait. තුරු කියන්නේ until දාලා තියෙනවා. until you are thin. ඔයා කෙට්ටු වෙනකන් ඉන්න වෙනවා. ඔන්න ඔකයි කතාව. දැන් අපි බලමු වීඩියෝ එක. මෙයාට මොකක්ද දැන් මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය? මොකක්ද ගන්න පුළුවන් ආදර්ශය? ඕනවට වඩා කෑවා. මීයා ඊට පස්සේ සිදුරන් ඇතුළට ගියාට බාස්කට් එකේ එළියට එන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා එපා කියන එක තමයි මේ කතාවෙන් දෙන ආදර්ශය. anything too much is good for nothing. අන්න ඒක තමයි ආදර්ශය. බලමු වීඩියෝ එක. ඔයාලට ඇහෙනවද පේනවද කියලා chat එකට message එකක් දාන්න පුතේ වීඩියෝ එක. A greedy mouse saw a basket full of corn. He wanted to eat it. So he made a small hole in the basket. He squeezed in through the hole. He ate a lot of corn. He felt full and was very happy. Now
he wanted to come out. He tried to come out through the small hall. He could not. His belly was full. He tried again, but it was of no use. The mouse started crying. A rabbit was passing by. It heard the mouse's cry and asked, Why are you crying, my friend? The mouse explained, I made a small hole and came into the basket to eat the corn. Now I am not able to get out through that hole. The rabbit said, It is because you ate too much. Wait till your belly shrinks. The rabbit laughed and went away. The mouse fell asleep in the basket. The next morning, his belly had shrunk, but he wanted to eat some more corn. He forgot all about getting out of the basket. So he ate the corn and his belly was really big again. After eating, the mouse remembered that he had to escape. But obviously he could not. So he thought, Oh, now I will go out tomorrow. the cat was the next pass-by. He smelt the mouse in the basket. He lifted its lid and ate the mouse. The moral of the story is greed will cause pain. බලවද කතාව? මොකක්ද ඒ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය? ඕනම දෙයක් ඕනවට වඩා ඕන නැහැ. ඒකෙන් කියවෙන්නේ කෑම ගැන විතරයි කතාවේ. ඒක අපිට ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. මේක ලියාගන්න යටි moral of this story මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය. එන්න මේක ලියාගන්න පල්ලෙහායි. Anything too much is good for nothing. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නැහැ. කතාවක් ලියන්න දෙන්නේ පන්තියේ අන්තිමට තමයි. ඒ හින්දා ඉවර වෙනකන් ඉන්න වෙනවා. කතාව බලන්න ඔයාලට. ලියාගන්න මේ ගන්න පුළුවන් ආදර්ශය. Anything too much is good for nothing. හරි පුතේ අද පාඩම තේරුණාද කියලා chat එකට message එකක් දාන්න බලන්න. ටියුට් ඕනේ අය WhatsApp message එකක් දාන්න පුතේ. Did you understand today's lesson? What about your ideas and comments? මේ පාඩම තේරුණා එහෙනම් පුතේ? දැන් එතකොට simple present tense, simple past tense, passive voice ඉවරයි. තව tenses 6ක් තියෙනවා කතා කරන්න.
මේ ටිකත් ඉක්මනට ඉවර කරමු. බ්‍රහස්පතින්දාට 4යි ක්ලාස් එකක් තියෙනවා පුතේ මතක තියාගන්න. බ්‍රහස්පතින්දා පොය වෙන්න ඕනි පොය තමයි. දාට 4යි ක්ලාස් එකක් දාමු අපි. ගිය සෙන්සුරාදා ක්ලාස් එකක් මිස් වුණා. පවර් කට් එකක් නිසා පුතේ. එහෙනම් පුතේ හැමෝටම good night, good සරණයි. පරිස්සමෙන් ඉන්න. හොඳට වැට්ටික් කරන්න. ඉංග්‍රීසි විතරක් නෙවෙයි අනිත් සබ්ජෙක්ට් වලත් වැඩ කරන්න. එහෙනම් පුතේ අදට ක්ලාස් එක ඉවරයි. පරිස්සමෙන් ඉන්න හැමෝම.